සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ගෞරවය ඇති කරගෙන මෙලව ජීවිතයේ යහපත් කරගන්නත් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වීමේ බලාපොරොත්තුව ඇතුවයි. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරන්නේ පරාභව සූත්‍ර දේශනාව බව ධර්ම ශ්‍රාවක ඔබ සියලු දෙනාම දැන් හොඳට දන්නවා. පරාභව සූත්‍රයේ මූලික කරගෙන ධර්ම දේශනා 4ක් අපි මේ වෙනකොට සිද්ධ කරන්නට යෙදුණා. අද බලාපොරොත්තු වෙන්නේ පරාභව සූත්‍රයෙන් කෙරෙන 5 වෙනි ධර්ම දේශනාව සිදු කරන්න. 4 වෙනි ධර්ම දේශනාව පරාභව සූත්‍රයේ 2 වෙනි ගාථාවත් එක්ක තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. අසන්තස්ස පියා හුಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරාභවතෝ මුඛං කියන මේ ගාථා රත්නයෙන් තමයි ඒ 4 වෙනි දේශනාව කරන්න යෙදුනේ. අසන්තස්ස පියා හුಂತಿ සන්තේන කුරුතේ පියං. බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ඒ සත්පුරුෂයන් වහන්සේලාට එරෙහිවුන අසත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රිය කළ යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඔවුන් පරිහානියට පත් වෙන බව මේ කාරණාවෙන් පැහැදිලි කළා. අපි එදා මේ ගාථාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළා. අසත්පුරුෂයන්ගේ ඇසුර පරිහානියට හේතුවක් වෙන හැටි සාකච්ඡා කරන්න අපි යමක මහා ප්‍රාතිහාර්ය පෑමේ කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. ඒ වෙලාවේ මතක් කළා යමක මහා ප්‍රාතිහාර්ය කියන ඒ උතුම් ප්‍රාතිහාර්ය කොයි වගේද කියන කාරණාවත් ටිකක් සාකච්ඡා කරගෙනම ඉදිරියට යමු කියලා. ඊට අනුව අපි යම් ප්‍රමාණයක් කරුණු සාකච්ඡා කළා. අද එතන ඉඳලා ඉදිරියට අපි ධර්ම දේශනාව පවත්වාගෙන යමු. පහුගිය දේශනාවේ නිමා කරනකොට අපි සාකච්ඡා කළේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සඳුන් ගැටයෙන් සකස් කළ පාත්‍රයේ පෙළහැර දක්වලා අරගත්ත බවත් ඒ දැනගත් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට නිග්‍රහ කරලා නැවත පෙළහර පවත්වන්න එපා කියලා බුද්ධ ආඥාවක් නිකුත් කළ බවත් සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව නිමා කළා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා කැඳවලා මේ
ප්‍රාතිහාර්ය දැක්වීම. නොකළ යුතු කාරණාවක් හැටියට දැන්වහම ඒ කාරණාව තීර්ථකයන්ටත් ආරංචි වුණා. තීර්ථකයෝ කල්පනා කළා මේක අපට ප්‍රයෝජන ගන්න තියෙන හොඳ අවස්ථාවක්. තීර්ථකයෝ කියලා මෙතන විශේෂයෙන් සඳහන් කළේ ෂට් ශාස්ත්‍රවරුන් ගැන. ඒ අය කතා කළා ශ්‍රමණ බවත් ගෞතමයන් තමන්ගේ ශ්‍රාවකයන්ට පෙළහර පාණ්ඩ එපා කියලා නීතියක් පනවලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ යම් ආඥාවක් තමන්ගේ ශ්‍රාවකයන්ට නිකුත් කළා නම් ඒ ශ්‍රාවකයෝ ජීවිතේ නැති කළත් ඒ ආඥාව උල්ලංඝනය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ආඥාව පනවනකොට ශ්‍රාවකයන්ටත් ආඥාව පනවලා ශ්‍රමණ බවත් ගෞතමයත් කොහොමත් ඒ කාරණාවෙන් හික්මිලාමයි ඉන්නේ. දැන් අපිට හරි ලේසි කැමති විදිහට පෙළහර දක්වන්න පුළුවන් කියලා පුදුම සතුටක්. භාග්‍යවතුන් වහන්සේ පෙළහර දැක්වීම නතර කරන්න කියලා සංඝයාට දැනුවත් කළ බව මේ තීර්ථකයෝ ගමක් ගානේ ගෙයක් දොරක් නගරයක් පාරක් පැල්පතක් ගානි පවා ගිහිල්ලා මේ කාරණාව සඳහන් කළා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ දඬු කඩක් වෙනුවෙන් දඬු කඩකින් හදාපු පාත්‍රයක් වෙනුවෙන් තමන් සතු උතුම් හැකියාවන් මහජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළා. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් නුවණ ඇති නිසා ඒ කාරණාව ප්‍රතික්ෂේප කෙරෙව්වා. නමුත් අපි ඒක හොඳට දැනගෙන අපි සතු උතුම් ගුණ ප්‍රදර්ශනය නොකරමින් තමයි මේ පාත්‍රය ගන්න පෙළහර දැක්ුවේ නැත්තේ කියලා තමන් උසස් කොට ප්‍රකාශ කරන්න උත්සාහ කළා. ඒ අය බලාපොරොත්තු වුණා දැන් කවුරුවත් ප්‍රාතිහාර්ය දක්වන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. අපිට කැමතිසේ මෙයයි ප්‍රාතිහාර්ය මෙසේයි ප්‍රාතිහාර්ය කියලා මේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා තමයි උද්දාමයටපත් වෙන්නේ. ඉතින් මේ කාරණාව පින්නතුනි බිම්බිසාර මහරජුරවන්ටත් ආරංචි වුණා. බිම්බිසාර මහරජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජේ මේ වෙලාවේ මෙහි ආවේ මොකක් හරි කාරණාවක් සඳහාද? එහෙමයි ස්වාමීනි. ආරංචියක් ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙයින් පස්සේ පෙළහර දක්වන්න එපා කියලා ආඥාවක් පනවලා තියෙනවා කියලා. ඒක ඇත්තද ස්වාමීනි? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මහරජා එහෙම ආඥාවක් පනවලා තියෙනවා. රජුරු අහනවා ස්වාමීනි එතකොට කොහොමද භික්ෂුන් වහන්සේලා පෙළහර පහන්නේ? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මහරජා ඒ ආඥාව පනවලා තියෙන්නේ මගේ ශ්‍රාවකයන්ට විතරයි. නමුත් මම අවශ්‍ය වෙලාවට පෙළහර දක්වනවා. රජුරු අහනවා ස්වාමීනි ශ්‍රාවකයන්ට විතරක් බලපවත්වන භාග්‍යවතුන් වහන්සේට බලපාන්නේ නැති තවත් ඒ වාගේ ප්‍රතිපත්ති ආඥාවන් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජා ඒ ප්‍රශ්නයට උත්තරේ ඔබෙන්මයි ලබා ගත යුත්තේ. එහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මහරජා ඔබට තියෙනවද මේ රටේ අඹවතු දඹවතු ඔබට තියෙනවද? එහෙමයි ස්වාමීනි. අඹ දඹ තියෙන වතු බොහෝසේ මට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජා
ඔබේ අඹ දඹ වතු වලින් අනික් අය අඹ කඩාගෙන කන්න පටන් ගත්තොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි දඬුවම් කරනවා. මහරජ ඒ අඹ දඹ වතු වලින් ඔබ අඹ කඩාගෙන කෑවොත් මොකද්ද වෙන්නේ? ස්වාමීනි මට ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වතු මගේ අයිතිය යටතේ තියෙන්නේ. ඉතින් මගේ වතු වලින් මම ඵල නෙලාගෙන අනුභව කළා කියලා මට දඬුවම් කරන්න කෙනෙක් නැහැ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහරජ ඔබ මේ යොදුන් 300ක් විතර වෙච්ච ඔබේ රාජ්‍යයට විතරක් යොදුන් 30ක් පමණ වෙච්ච ඔබේ රාජ්‍යයට විතර අධිපතියෙක්. නමුත් මහරජ දැනගන්න මම මේ කෝටි ලක්ෂයක් සක්වලේම ප්‍රධානියා. ඔබේ අඹ දඹ වතු වලින් ඔබ අඹ අනුභව කරාම ඔබට දඬුවම් කරන්න කෙනෙක් නෑ වගේ මේ මගේ ශාසනයේ මගේ ආඥාව ඉක්මවන්න මගේ ශාසනයේ කවුරුවකුත් නැහැ. මේ විශ්ව ධාතුවේ මගේ ආඥාව ඉක්මවන්න සමත් කෙනෙකුත් නැහැ. ආඥාව පනවන එක මගේ කාර්යයක්. ඒ ආඥාවන් එකක්වත් මට බලපවත්වන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු දැන්වහම රජුරුව නිශ්ශබ්ද වුණා. රජුරුව පස්සේ දවසක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කවදද ප්‍රාතිහාර්ය දක්වන්නේ? මහරජ මෙයින් 4 මාසයක් ඉක්ම ගියපු තැන ඇසල පුර පසළොස්වක පෝය දවසේ ඒ ප්‍රාතිහාර්ය දක්වනවා කියලා. ස්වාමීනි කොතනද ප්‍රාතිහාර්ය දක්වන්නේ? අඹ ගහක් ළඟ. ගණ්ඩබ්බ නම් අඹ රුකක් මුල කියලා සඳහන් කළා. පින්නතුනි මේ කාරණාව නැවත තීර්ථකයන්ගේ කන වැකුණා. තීර්ථකයෝ කල්පනා කළා අපි ඉවරයි. ගැලවෙන්න අතක් නම් ඇත්තෙම නෑ අපිට. කොයි පැත්තෙන් ගියත් අපිට පාර වදිනවා. ශ්‍රවණ බවත් ගෞතමියෝ ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා ආඥාව පැනෙව්වේ ශ්‍රාවකයන්ට විතරයිලු. නමුත් ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවලු. මොකද්ද දැන් කරන්නේ? මොකද අපට දැන් වෙන්නේ? මෙහෙම කතා කර කර ඉඳලා මේ අය නැවත කුමන්ත්‍රණයක් හැදුවා. කුමන්ත්‍රණයක් කරනවා. අදින් පස්සේ අපි ශ්‍රමණ බවත් ගෞතමියෝ යන පිටිපස්සෙන් හැම තැනම යමු. එතකොට මිනිස්සු අපෙන් අහයි ඇයි භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්නේ කියලා. අපි එතකොට කියමු ශ්‍රමණ බවත් ගෞතමියෝ ප්‍රාතිහාර්ය පානවා කියලා කිව්වා. අපිත් ප්‍රාතිහාර්ය පාණ්ඩ සූදානම් වෙනකොට දැන් ශ්‍රවණ බවත් ගෞතමයෝ පලා යන්නයි සූදානම් වෙන්නේ. ගෞතමයන්ට පලා යා නොදී අපි ගෞතමයන් පිටිපස්සෙන් මේ යනවා. ඒ විදිහට කියලා මිනිස්සු ආයෙත් මුලාවටපත් කළා. බුදුරජාණන් වහන්සේ එදා රජගහ නුවරින් පිණ්ඩපාතේ වැඩලා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වඩින ගමන් ආරම්භ කළා. මොකද ප්‍රාතිහාර්ය දක්වන්නේ සවැත් නුවර. ඒකට හේතු කීපයක් තියෙනවා. මීට කලින් පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තීර්ථක මත ඛණ්ඩනය කරන්න ප්‍රාතිහාර්ය දක්වලා තියෙන්නේ මේ සවැත් නුවර. අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වපු යම් භූමියක් තියෙනවද ওই භූමියම තමයි. ආන්ගේ නිසායි භාග්‍යතුන් වහන්සේ එතෙන්ටම වඩින්න තීරණය කරන්නේ. තීර්ථක මත ඛණ්ඩනය කරන්නත් හොඳම තැන. රැස් වෙන මහ ජනතාවටත් පහසුවෙන් රැස් වෙන්න පුළුවන් හොඳ භූමියක් එතන තිබුණා.
කෙමෙන් කාලය ගෙවිල ගියා. දැන් 4 මාසයේ ඉක්ම ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ආපු තීර්ථකයොත් සවැත් නුවරටම ආවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක නතර වෙනවද තීර්ථකයොත් නතර වෙනවා. භාග්‍යතුන් වහන්සේ විවේක ගන්න තැනක තීර්ථකයොත් විවේක ගන්නවා. ඒ අසල තැනක මෙහෙම සවැත් නුවරටම ඇවිල්ලා තමන්ගේ දායක කාරකාදීන්ගෙන් සම්මාදන් කරලා කහවණු 1000ක් විතර එකතු කරලා කිහිරි ලීයෙන් මණ්ඩපයක් හැදුවා. ඒ මණ්ඩපයේ ඇතුලේ ඉඳලා තමයි ප්‍රාතිහාර්ය දක්වන්නේ. ප්‍රාතිහාර්ය දක්වන්නයි මේ මණ්ඩපය හදන්නේ. කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තීර්ථකයෝ නම් මණ්ඩපයකුත් හදාගෙන සූදානම්. භාග්‍යතුන් වහන්සේටත් මණ්ඩපයක් අවශ්‍යද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජය ඒ සඳහා කෙනෙක් ඉන්නවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා මටත් වඩා සුදුසු කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජය ඒ තමයි සක්‍ර දේවේන්ද්‍රය. රජුරු එතනින් එහාට නිශ්ශබ්ද වුණා. කාලය කෙමෙන් ගෙවිලා ගිහිල්ලා ඇසලපුර 15ක පෝය දවස උදා වුණා. උදේ කාලේ හැඳ පොරවගෙන අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. ප්‍රාතිහාර්ය දක්වන දවස තීර්ථකයෝ සූදානම්. විශාල ජනකායක් රැස් වෙලා. රැස් වෙච්ච ජනකාවය කොයි තරම්ද කීවොත් පින්නතුනි හාත්පස 36 යොදුනක් පුරාම අතුරු සිදුරු නැතුව මිනිස්සු වෙයිලා. කෝටි ගණන් ජනගංගාවක්. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමනි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා කොසල් රජුරුවන්ගේ අඹ උයන පාලනය කරන ගණ්ඩ කියන උයන් පල්ලා. එදා හදිසියේම අඹ අවාරික උයන් පල්ලා දකිනවා දිමිගොටුවක් අස්තර ඇතුලේ සැඟවුණ ඉදුණ අඹ ගෙඩියක් තියෙනවා. ඒ අඹ ගෙඩිය කඩාගෙන රජ්ජුරුවන්ට දෙන්න කියලා අරගෙන යනවා. මගදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මේ උයන් පල්ලා කල්පනා කරනවා රජ්ජුරුවන්ට අඹ ගෙඩිය දුන්නොත් මට සමහර වෙලාවට කහවණු 8ක් නැත්නම් 16ක් ලැබෙයි. ඒක මට දවස් 3-4කට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වෙයි. නමුත් අද අඹ ගෙඩිය භාග්‍යතුන් වහන්සේට පූජා කළොත් මට කල්ප කාලාන්තරයකට ආනිසංස ලැබෙනවා. ඒ නිසා අවාරයේ ලැබිච්ච මේ අඹ ඵලය තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි සුදුසු කියලා හිතලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. අපේ බුදුරජාණන් වහන්සේ පූජා කරන්න ලෑස්ති වෙනකොට ආනන්දයන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවා. සතරවරන් දෙවි මහරජවරු භාග්‍යතුන් වහන්සේට පූජා කළ මුක්ක වර්ණ පාත්‍රය ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව මත තිබ්බා. භාග්‍යතුන් වහන්සේ අඹ ගෙඩිය පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ එතනම වාඩි වෙලා අඹ ගෙඩිය වළඳන්න කැමැති බව දැනගත් ආනන්දයන් වහන්සේ පිරිසිදු පැන් ස්වල්පයක් ගෙනල්ලා ඒ අඹ ගෙඩිය පැන් සමග මිශ්‍ර කරලා මිරිකලා අඹ යුෂ පානයක් භාග්‍යතුන් වහන්සේට හදලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ අඹ පැන් වළඳලා ඒ අඹ ඇටය මේ උයන් පල්ලටම දුන්නා. දීලා සඳහන් කළා මෙතනම පස්සයට ඔය අඹ ඇටේ හිටවන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මතක් කරපු පරිදිම ගණ්ඩ නම් උයන් පල්ලා එතනම වලක් හරලා අඹ ඇටේ හිටෙව්වා. භාග්‍යතුන් වහන්සේ
අඹ ඇට මස්තකයට ශ්‍රී හස්ත ධාතුව සෝදලා වතුරවක් කළා. ඒත් සමගම නගුල් හිසක් තරම් විශාල කඳක් සහිතව 50 රේනක් උස අඹ ගහක් එතන හටගත්තා. බුද්ධානුභාවයයි එතන තියෙන්නේ. ඒ අඹ ගහේ හාත්පස හතර පැත්තට විහිදුන අතු හතරක් තියෙනවා. ඒ හතරම 50 රේන පැතිරිලා ගිහිල්ලා. ඉහළට තව තනි අත්තක් විහිදිලා ගිහිල්ලා තියෙනවා. එයත් 50 රේනක් උසයි. මේ අඹ ගහ ළඟ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. ඒ කාරණාවත් නුවර පුරාම ආරංචි වුණා, රජ්ජුරුවන්ටත් ආරංචි වුණා. මොකද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අඹ ගහක් ළඟයි ප්‍රාතිහාර්ය දක්වන්නේ කියන කාරණාව ආරංචි වුණාම තීර්ථකයෝ තමන්ගේ පිරිසත් අඬගහගෙන ගව් හතරක ප්‍රමාණයේ සවැත් නුවර වටේ තියෙන සියලුම අඹ ගස් එදා පැලවෙච්ච අඹ ඇට පවා ගලවලා විසි කළා. ප්‍රාතිහාර්ය දක්වන්න තැනක් නැති වෙන්නේ. දැන් එතකොට මේ ගණ්ඩ කියන අඹරුක මෙතන තියෙනවා. තීර්ථකයෝ එකත් කපලා දායිද? පින්නතුනි ඒක තීර්ථකයන්ට කපන්න බෑ. මොකද තීර්ථකයෝ ලං වුණොත් අඹ ගහ පේන්නේ නැතු වෙනවා. නමුත් රජ්ජුරුවෝ එහෙම හිතලා රාජකීය පිරිසක් ආරක්ෂාවට යෙදුවා. දැන් අද පෙළහර දක්වන දවස මෙතනින් වඩින භික්ෂූන් වහන්සේලා මේ ගහෙන් අඹ වළඳලාම වඩිනවා. මොකද පින්නතුනි 50 රියන් තරම් උසට අඹ ගහ වැඩුණා විතරක් නෙමෙයි. ඒ අඹ ගහේ මලුත් තියෙනවා. ගෙඩිත් තියෙනවා. ඒ අතර දලු අඹක් තියෙනවා. පැහුණු අඹක් තියෙනවා. කිරිවැදුණු අඹක් තියෙනවා. ඉදුණු අඹක් තියෙනවා. මේ අඹ ගහ ළඟට දූර්තයෝ වෙනවා. සුරා දූර්තයෝ ආදී දූර්තයෝ ඇවිල්ලා වැටුණ අඹ අහුලගෙන කාලා අඹ ඇට වලින් තීර්ථකයන්ට දාලා ගහනවා. අඥාන උඹලා රටේ තිබිච්ච විශාල අඹගස් ප්‍රමාණයක් කපලා විනාශ කළා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේට පෙළහර දක්වන්න අඹරුකක් ඉතුරු නොකරන්න. නමුත් දැනගනිලා ඒ වෙනුවෙන් අඹ ගහක් පහළ වෙලයි තියෙන්නේ. මේ ඒ අඹ ගහේ පළ කාපු ඇට ඒ ඇට දාලා තීර්ථකයන්ට ගහනවා. මෙන්න මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වාතවලාහක දෙවියන්ට කතා කළා. කතා කරලා කියනවා තීර්ථකයන්ගේ මණ්ඩපය උගුලවන්න කියලා. මහ හුළඟක් හමලා ඇවිල්ලා අර මණ්ඩපයේ හුළඟ වෙලිලා මණ්ඩපය ඔසවලා කහල් ගොඩටම විසි කළා. සක්‍ර දෙවියෝ සඳහන් කළා තීර්ථකයන් තැවෙන්න දැඩි හිරු රශ්මියක් පතිත කරන්න කියලා. සූර්ය දිව්‍ය රාජයා දැඩි තාපයක් මුදා හරින වෙලාවේ වාතවලාහක දෙවියෝ නැවත වතාවක් ඒ ප්‍රදේශයේ දූවිල්ලෙන් කැළඹෙව්වා. තීර්ථකයන්ගේ ශරීරයේ පුරාම දූවිලි හරියට තඹ පාට හුඹස් වගේ. මේ මොහොතේ වැස්ස වලාහක දෙවියෝ සාමාන්‍ය පොද වැස්සක් මහ පොළොවට වැට්ටුවා. දැන් අර තීර්ථකයන්ගේ මුළු ශරීරයේම දූවිල්ලෙන් වැහිලා ඇඟේ දූවිලි මිදිලා තැන් වල වැහි බින්දු වැටුනහම හරියට නිකන් කබර රෝගියෙක් වගේ. තීර්ථකයෝ දැනගත්තා තවත් නම් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අවමානයෙන් මිදෙන්න විදිහක් නැහැ. ඒ නිසා හිස් ලූලු අත සීසීකඩ දිව්වා කියලා සඳහන් කරනවා. පූර්ණ කාශ්‍යප ආදී ශාස්ත්‍රවරු දුවගෙන යනකොට පූර්ණ කාශ්‍යපයන්ගේ දායකයෙක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය දැක බලා ගන්න එදා තමන්ගේ ගොනුන් ටිකත් කල්තියම්ම ලෙහලා කැඳ අරගෙන ගියපු කලගෙඩියක් ගොනු බැඳලා හිටපු රැහැනකුත් අතේ තියාගෙන එනවා. ඒනකොට පූර්ණ කාශ්‍යප දුවනවා.
නවතින්න ස්වාමීනි. දවසේ වැඩ කටයුතු ටික මග නතර කරලා මම මේ එන්නේ ඔබ වහන්සේලගේ ප්‍රාතිහාර්ය බලන්න. කොහෙද මේ දුවන්නේ? පූර්ණ කාශ්‍යප සඳහන් කරන මොන ප්‍රාතිහාර්යයක්ද? ඔය රැහැනයි කලගෙඩියයි මට දෙන්න කියලා ඒ දෙකම අරගෙන දුවගෙන ගිහිල්ලා රැහැන කලගෙඩිය බැඳලා ඒ කලගෙඩියේ බෙල්ලේ ළගෙන ගඟට පැන්නා. ගඟදී ගිලිලා මැරිලා අවීචියේ ඉපදුනා කියලා සඳහන් කරනවා. සුදුසු වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්නේ සූදානම් වෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ රත්තරන් සක්මනක් අහසේ මවල තියෙනවා. එක කෙරවලක් නැගෙනහිර කෙරවලි. ඒ කියන්නේ නැගෙනහිර විශ්ව කෙරවලි. අනික් කෙළවර මේ සක්වලේ පසුපස කෙළවරි. නැගෙනහිර මුව විටේ සක්මනේ මුල, බටහිර මුවවටේ සක්මනේ අග. රුවන් සක්මනක් මවල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසින් තවත් බුදුරුවක් රූපාවචර ධානයට සමවැදිලා මවනවා. දැන් බුදුරු දෙන්නෙක් වැඩ ඉන්නවා. එක බුදුරජාණන් වහන්සේ නමක් සක්මන් කරනකොට අනික් බුදුරජාණන් වහන්සේ එක්කෝ ඉඳගෙන වැඩ ඉන්නවා. නැත්තම් හිටගෙන වැඩ ඉන්නවා. නැත්තම් සැතපීලා වැඩ ඉන්නවා. අනික් බුදුරජාණන් වහන්සේ ඉඳගෙන ඉන්නකොට දෙවෙනි බුදුරජාණන් වහන්සේ එක්කෝ සක්මන් කරනවා. එහෙම නැත්තම් සැතපීලා ඉන්නවා. මේ ආදි වශයෙන් ඉරියව් මාරු කරගන්නවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දක්වන්න සූදානම් වෙනකොට තේජෝ කසිනේටත් ආපෝ කසිනේට විශේෂයෙන් මාරු වෙනවා. යමක මහා ප්‍රාතිහාර්ය. මේ ලෝකේ පහළ වෙච්ච අනික් සියලුම ශ්‍රාවකයන්ට අසාධාරණයි මේ ප්‍රාතිහාර්ය. භාග්‍යතුන් වහන්සේට විතරක් සාධාරණයි. අනික් කිසිම ශ්‍රාවකයෙකුට දක්වන්න බෑ. නැත්තම් සියලුම ශ්‍රාවකයන්ට අසාධාරණයි. භාග්‍යතුන් වහන්සේට සාධාරණයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න ලෑස්ති වෙනකොට ඒක අනාගාමී උපාසිකාවක් හිටියා ගරණි කියලා. මේ ගරණි උපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං වගේ උපාසිකාවක් ඉන්නකොට මෙවන් ප්‍රාතිහාර්යයක් දක්වන්න භාග්‍යතුන් වහන්සේ මොකට වෙහෙසෙනවද? ස්වාමීනි මම ප්‍රාතිහාර්ය දක්වන්නම්. භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අනාගාමීන් වහන්සේගෙන් අහනවා කොයි විදිහටද ප්‍රාතිහාර්ය දක්වන්නේ කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙවන් වූ ප්‍රාතිහාර්යයක් දක්වන්න. බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ සිව්වණක් පිරිසේ කාන්තාවකටත් මෙහෙම කරන්න පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය කොහොම ආශ්චර්යමත් ඇද්ද කියලා හිතන තීර්ථකයෝ සහ අන්‍ය මතධාරීන් මෙතනින් ඉවත් වෙලා යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ප්‍රාතිහාර්ය මා විසින්ම කළ යුත්තක්. ඒ නිසා එය මමම දක්වන්නම් කියලා. චූලානාථපිණ්ඩික සිටුතුමත් අනාගාමී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න. නමුත් සඳහන් කරනවා අනාථපිණ්ඩික සිටුතුමනි මේ ප්‍රාතිහාර්ය මටයි බාරයි. මේ බර උසුලන්න ඕනේ මමමයි. ඒක මමම කළ යුතු දෙයක්. පින්නතුනි මේ වෙලාවේ තවත් වීරා කියලා සිව් පිළිසිඹියාපත්
සාමණේර මෙහෙණින් වහන්සේ නමක්. රහත් මෙහෙණින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න. ඇගේ ප්‍රාතිහාර්ය ගැන අහලා සතුටු වෙලා ඇයට ප්‍රශංසා කරලා නමුත් මේ ප්‍රාතිහාර්ය මමම දැක්විය යුත්තක් බව දේශනා කළා. සිව්පිලි සිඹියාපත් චුන්ද කියන සාමණේර රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න. ප්‍රාතිහාර්ය කිනම්ද කියලා අහලා පෙර ආයත සඳහන් කළ විදිහටම දේශනා කළා. චුන්ද මේක මා විසින් කළ යුතු ප්‍රාතිහාර්ය. ඒ මමම දැක්විය යුතුයි කියලා. ඉන් පස්සේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේත් අවසර ඉල්ලනවා. අපේ ශාසනයේ 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න උන් අතර අග්‍රස්ථානයේ දරන මහමුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් අවසර දෙන්න ඕනේ මේ ප්‍රාතිහාර්ය දක්වන්න. භාග්‍යතුන් වහන්සේ අහනවා මොග්ගල්ලානේ කිනම් ප්‍රාතිහාර්යයක් ඔබ දක්වනවද? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි යොදුන් 1,68,000 කුස මේ මහා පර්වත රාජයා බැදලා තියෙන මුං ඇටයක් කටේ දාලා හපනවා වගේ මං කටට අරන් හපනවා කියලා. මේ පර්වත රාජයා කටට දාලා හපනවා කියලා දේශනා කළා. කන්ද අනුභව කරන්නම් කියලා. නැවත සඳහන් කරනවා ස්වාමීනි යදුන් 2,40,000ක් ඝනකඩ මේ මහ බොල් පොළව පැදුරක් අකුලනවා වගේ අකුලලා පෙන්නන්නම් කියලා. මහරහතන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මේ මහ පොළව කුමල් සකක් වගේ කරකවලා අනික් පැත්ත හරවලා රස ඕජාව මතු කරලා මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්නම් කියලා. නැවතත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දඹදිව මුළු ජම්බුද්වීපය මගේ අත්ලට අරගෙන ජම්බුද්වීපයේ ඉන්න සියලුම සත්ත්ව සංහතිය වෙනත් දිවයිනකින් තියන්නම් කියලා. අවසානයේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහමෙර කුඩ මිටක් වගේ අරගෙන මේ පෘථුවිය ඒ මත ඡත්‍රයක් හැටියට තියලා මම දරන්නම් ස්වාමීනි කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ බොහෝම සතුටු වෙලා සඳහන් කළා මොග්ගල්ලානේ මේ ප්‍රාතිහාර්ය මීටත් වඩා හොඳට ඔබට කරන්න පුළුවන් බව මං හොදාකාරවම දන්නවා. ඔබට බැරි නෑ. නමුත් මොග්ගල්ලානේ මේ ප්‍රාතිහාර්ය දැක්විය යුත්තේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ කළ යුත්තේ මමමයි. එනිසා මේක මටම අයිති කාර්යයක්. මම මේ ප්‍රාතිහාර්ය දක්වන්නම් කියලා. මහා මොග්ගල්ලාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම පේන්න අහසට පැන නැගලා තේජෝ කසිනේට සමවැදිලා එයින් තේජෝ කසිනෙන් ප්‍රථම ධානයට සමවැදිලා එයින් නැගිටලා ද්විතීය ධානයට සමවැදිලා එයින් නැගිටලා තෘතීය ධානයට සමවැදිලා තෘතීය ධානයෙන් අවදි වෙලා මේ තේජෝ කසිනෙන් කළ යුතු කාර්ය මොකක්ද කියලා අදිෂ්ඨාන කරලා නැවත තේජෝ කසිනේට සමවැදිලා අවදි වුණාට පස්සේ තමයි ඒ තේජෝ කසිනෙන් වෙන කාර්ය මොකක්ද කියන එක තහවුරු වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ නාභි මණ්ඩලයෙන් උඩ කොටස තනිකරම ගිනි අරගෙන ඒ විහිදෙන ගිනි ජාලාව සක්වල මුවවිට දක්වාම පැතිරෙනවා කියලා කියනවා. පින්නතුනි ඉහළින් ගිනි පිට වෙනකොට නාභි මණ්ඩලයට පහළින්
ජලය පිට වෙනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් සමාධියට මොන තරම් වේගෙන් සමවදින්න ඇද්ද මේ ප්‍රාතිහාර්ය දක්වන්න. බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට එසේ කරන්න නොහැකිමයි. ආපෝ කසිනෙන් ජලය විහිදවනවා. තේජෝ කසිනෙන් ගිනි පිට කරනවා. නමුත් ධානයෙන් ධානයට සමවදින්න ඕනේ. අපිට හිතෙන්නේ ලොකු වැඩක් වෙන්නේ කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ එහි පිල්ලම් ගහන මාත්‍රයට ධානයට සමවැදිලා එයින් නැගිටලා නැවත සමවැදිලා නැවත නැගිටලා නැවත සමවැදිලා නැවතත් නැගිටලා ඒ කසිනෙන් විය යුතු කාරණා වදිෂ්ඨාන කරනවා. එතකොට තමයි ඒ රැස් විහිදෙන්න පටන් ගන්න. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ අහසට පැන නැගලා ශරීරයේ උඩ කොටසින් ගිනි ධාරාවකුත් පහළ කොටසින් ජල ධාරාවකුත් පිටත් දෙපැත්තට විහිදුවලා හරිනවා. සක්වල මුව විට දක්වාම ඒ ගිනි ධාරාවත් ජල ධාරාවත් පැතිරිලා යනවා. ඉන් පසුව ක්‍රමානුකූලව ප්‍රාතිහාර්ය සංකීර්ණ වෙනවා. පාදයේ ඇඟිලි 10න් අතේ ඇඟිලි 10න් ගිනි පිට වෙන්න පටන් ගන්නවා. ඇඟිලි කඩු අතරින් දිය පිට වෙන්න පටන් ගන්නවා. එක පාදයකින් ගින්දර පිට වෙනවා. අනික් පාදයෙන් ජලය පිට වෙනවා. ජලය පිට වුණ පාදයට ගින්දර මාරු වෙනකොට ගින්දර තිබුණ පාදයෙන් ජලය මතුවෙනවා. වම් ඇහින් ගින්දර පිට වෙනවා. දකුණු ඇහින් ජලය පිට වෙනවා. දකුණු ඇහින් ගිනි පිට වෙනවා. වම් ඇහින් ජලය පිට වෙනවා. මේ විදිහට ඉන්ද්‍රයන් මාරු කර ඒ කාර්ය සම්පූර්ණ කරගන්නවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේට ඉතාම පහසු ඉරියව්වක්. මෙහෙම සියුම් වෙලා අන්තිමට පින්නතුනි කෙස් අගින් ජලය විහිදෙනවා. සඳහන් කරේ ලෝමයෙන් ජලය විහිදෙනවා. කූපයෙන් ගින්න විහිදෙනවා. මොනවද මේ කූප කියලා කියන්නේ? අපේ ශරීරයේ මේ ලෝමගස් ශරීරයෙන් මතුවෙච්ච තැනක් තියෙනවා. ශරීරයට අහු වුණ තැන. ඔතන තියෙනවා පින්නතුනි සිදුරක්. මේ කෙස් ගහ මතුවලා ආපු තැන සිදුරක් තියෙනවා. ඒකට තමයි කූප කියලා කියන්නේ. අපි කියන රෝම කූප කියලා. එතකොට මේ ලෝමයෙන් සහ කූපයෙන් දෙකෙන්ම ගිනි පිට කරනවා. ඔබට හිතෙනවද කොච්චරනම් ආශ්චර්යමත් වෙන්නේ නැද්ද කියලා? කූපයෙන් ගිනි ධාරාවක් පිට වෙනවා. ලෝමයෙන් දිය ධාරාවක් පිට වෙනවා. ලෝමයෙන් ගිනි ධාරාවක් පිට වෙනකොට කූපයෙන් ජල ධාරාවක් පිට වෙනවා. මේ විදිහට දෙපැත්තට මාරු වෙවි මේ ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ දක්වනකොට අතිශයින්ම ආශ්චර්යයි. ඒකයි මුල්ම දේශනාවේ මම මතක් කළේ මේ ප්‍රාතිහාර්ය පිළිබඳව විස්තර කරන්න අපි සමත් නැහැ, සුදුසුත් නැහැ කියලා. මේක ඒ තරම් ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයි. ශරීරයේ සියලුම අංග වලින් ගින්න සහ ජලය පිට වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නමුත් ඒකත් භාග්‍යතුන් වහන්සේගේම ආශ්චර්යයක් පින්නතුනි. මොකද හේතුව නිර්මිත වස්තුවකට කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිර්මාණයක්. ඒ නිර්මාණයට මුකුත් කරන්න බෑ. අපි පිළිමයක් හදලා ගෙනihin තියහම මේ පිළිමයට මොනවද කරන්න පුළුවන්? ඒ පිළිමේ තිබ්බ තැනම තිබ්බ විදිහටම තියෙනවා.
එහෙනම් මවාපු බුදුරජාණන් වහන්සේට යමක් හිතලා කියන්න පුළුවන් කමක් නැහැ නේ. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට අනුරූප පිළිතුර මොකද්ද කියන එක අදිෂ්ඨාන කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි නිර්මිත බුදුරුව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු කොටස ඒ විදිහටම දේශනා වෙනවා. බලාගෙන ඉන්න අයට පේන්නේ නිර්මිත බුදුරුව බණ කියනවා කියලා. මෙන්න මේ වාගේ සුවිශේෂී ලක්ෂණ වලින් පිරිච්ච අති ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයක්. අක්ෂිගෝලයේ නිල් පාට තැනි නිල් පාට රැස් විහිදෙනවා. සුදු පාට තැන් වලින් සුදු බුදු රැස් විහිදෙනවා. මේ ඇහි කහ පාට තැන් වලින් කහ පාට රැස් විහිදෙනවා. මේ ඇහි රතු පාට තැන් වලින් රතු පාට රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරන වෙලාවේ මේ සියලු කාරණා ඒ විදිහටම සම්පූර්ණයි. මේ ශරීරයේ ගිනි ධාරා ජල ධාරා පිට නොවුන තැනක් නැහැ. සක්වල ගැබ කෙලවර දක්වාම ඒ ගින්නයි ජලයයි පැතිරිලා ගිහිල්ලා සක්වල ගැබ කෙරවල බැදිලා මුව විටට නැවත වැක්කිරෙනවා කියලා සඳහන් කරනවා. මේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ සියලු තීර්ථක මත ඛණ්ඩනය කරලා දෙවියන් ප්‍රීතියට පත් කරලා මිනිසුන් ප්‍රීතියට පත් කරලා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් කරවලා ප්‍රාතිහාර්ය නිමා කරලා භාග්‍යතුන් වහන්සේ බලනවා පෙර බුදුවරු මෙවන් වූ ප්‍රාතිහාර්යයක් දැක්වීමෙන් පස්සේ මොනවද කළේ කියලා. සියලුම බුදුරජාණන් වහන්සේලා තව්තිසාවට වැඩලා තියෙන වස් සමාදන් වෙන්න. අපේ භාග්‍යතුන් වහන්සේත් පියවර දෙකකින් තව්තිසාවට වැඩම කරලා තව්තිසාවේ තමයි වස් කාලය ගත කරන්නේ. පියවර දෙකකින් වඩිනවා කියලා කියහම මහමෙර මුදුනේ තමයි තව්තිසා භවන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තව්තිසා භවන ඇතුළට වඩින්න නෙමෙයි මහමෙර මුදුනට වඩිනකොට තමයි පියවර දෙකක් පාවිච්චි කරන්නේ. තුන්වෙනි පියවරින් තව්තිසා වැටේ. ඉතින් මේ විදිහට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන රැස් වෙච්ච සියලුම දිව්‍ය පිරිසට ධර්ම දේශනා කරලා ඉවර කරලා වස්තුම් මාසෙම දෙව්ලොව වැඩ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ වප්පුර පසළොස්වක පෝය දවසේ වස් පවාරණය කරලා සක්‍ර දේවේන්ද්‍රයන්ට කරුණු දක්වලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා තීරණය කරනවා දැන් මා මනුලොවට යා යුතු කාලයයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයන්ට දැන්වහම අති ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය ජනක පෙරහැරකින් භාග්‍යතුන් වහන්සේ සංකස්සපුර ద్వාරයට වැඩම කරවන්න කටයුතු සංවිධානය කරලා තිබුණා. පින්නතුනි වචනයෙන් කියලා සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි අති ආශ්චර්යජනක යමක මහා ප්‍රාතිහාර්ය පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණයෙන් සාරාංශ වශයෙන් ඉතා කුඩා කරුණු ටිකක් තමයි සිහිපත් කරන්න යෙදුනේ. පින්නතුනි දේශනාවේ සඳහන් කළා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට පිටුපාල පාප මිත්‍රයන්ගේ පැත්තට හැරිලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔවුන් ඒකාන්තයෙන් නිරේගාමී වෙන අය, මිත්‍යා දෘෂ්ටිගත අය. ඒ විතරක් නෙමෙයි නැවත සඳහන් කරනවා යම් කෙනෙක් අසත්පුරුෂයන්ගෙන් මිදිලා සත්පුරුෂයෝ ඇසුරු කරනවා නම් ඒ මෙලවත් දියුණුවට පත් වෙනවා, පරලොවත් දියුණුවට පත් වෙනවා. නමුත් යමෙක් සත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා අසත්පුරුෂ ආශ්‍රයෙන් කටයුතු කරනවා නම්
ඔවුන්ගේ මෙලොව පරලොව දෙකම පරිහානියට පත් වෙනවා කියලා දේශනා කොට වදාළා. ඔය කරුණ පැහැදිලි කරන්න තමයි යමක මහා ප්‍රාතිහාර්ය පිළිබඳව කරුණු දැක්වීම. යම් තීර්ථක සමුදායක් හිටියනම් ඒ සියලු දෙනාමත් පාප මිත්‍රයෝ. ඒ සෑම පාප මිත්‍රයෙක්ම තමන් වටා ඉන්න යම් පිරිසක් ඉන්නවද ඒ සියලු දෙනත් අරගෙනම නිරේට යන දවස යනවා. ආන් ඒක නිසා පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන එක මොන තරම්නම් ලාභයක්ද? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර කවදාවත් දුකක් බවට පත් වෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ දෙවනි ගාථා රත්නය අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේපියං. අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියන කාරණාව මූලික කරගෙන සත්පුරුෂයන් ඇසුරු නොකරන්නා නිරන්තරයෙන් පිරිහෙන්නෙක් බව පැහැදිලි කරලා ඉවර වෙනකොට ඒ කරුණ තේරුම් අරගෙන ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච දිව්‍ය රාජ මණ්ඩලය භාග්‍යතුන් වහන්සේගෙන් පිරිහීමේ දොරටුව වෙන තුන්වෙනි කාරණාව තුන්වෙනි පිරිහීමේ දොර භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මොකක්ද කියලා. හරියට නිකන් අහන්න තියෙන උනන්දුව කොහොමද කියලා සඳහන් කරනවා. රුපියල් ලක්ෂයක් වටින බඩුවක් රුපියල් දහසකට ගත්තාම තවත් එවන් බඩු ගන්න තියනවාද කියලා බොම උද්‍යෝගයෙන් උද්දාමයෙන් තමයි වෙලෙන්දයිවන් බඩු හොයන්නේ. ලක්ෂයක් වටින බඩු දහසකට අරගෙන. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ආන් ඒ තරම් උද්දාමයෙන් තමයි යහන්නේ ස්වාමීනි තුන්වෙනි කාරණාවත් පිරිහීමේ දොරටුවත් දේශනා කරන සේක්වා කියලා. පින්නතුනි අපි ඊළඟ ධර්ම දේශනාවේදී මේ තුන්වෙනි කාරණාව සාකච්ඡා කරමු. තුන්වෙනි ගාථා රත්නය. අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අසත්පුරුෂයන් ඇසුරු කරන හැම කෙනෙක්ම සතර අපායේ උපදිනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලබන අය සුගතියෙන් සුගතියට ගමන් කරනවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරමින් අසත්පුරුෂ ඇසුර පරිහානියේ දොරටුවක් කියලා දේශනා කොට වදාළා.